රන්ගෙත් අස්වත්තන ගුවන් විදුලි අරුණැල්ල කොවි අරණ සෑම බදාදා දිනකම උදෑසන 9:30ට ගුවන් විදුලියෙන් සුබ දේශනක් කියලා ඔබට ප්‍රාර්ථනා කරනවා ආදරණීය ගොවියරණී ශ්‍රාවක මිතුරනි. අපි ගොවියරණීදී ඔබ හමු වෙන මේ මොහොත තරමක් ඔබට සිත් කම්පණයට පත් කරපු මොහොතක් විදිහට අපිට හඳුනා ගන්න හැකියාවක් තියෙනවා. ඒ තමයි මේ වන විට අපි දන්නවා විශේෂයෙන් මේ බදුල්ල ප්‍රදේශයේ සහ ඒ ආශ්‍රිත බොහෝ ප්‍රදේශයන් වල අපේ ජනතාවට මේ සුළඟින් මුහුණ දෙන්නට සිදුලා තිබෙන ගැහැට සම්බන්ධයෙන් අපිට තොරතුරු වාර්තා වෙනවා සහ ඒ තොරතුරු එක්ක යම් කාරණාවන් පිළිබඳව අපිට කතා බහ කරන්න හැකියාවක් සැලසෙලා තිබෙනවා. ඒ නිසා මේ ස්වභාවික ආපදා පිළිබඳ වැඩි වශයෙන් කතා කරන කාලයක අපි මේ ගත කරමින් සිටින්නේ. ඒ නිසා මේ ස්වභාවික ආපදා පිළිබඳව සහ ඒවායින් අත්විඳින්නට අවශ්‍ය වන කාරණාවන් පිළිබඳව ටිකක් වැඩි අවධානයකින් කටයුතු කරන්න අපිට පිළිවන්කමක් තියෙනවා නම් මේ යුගයේ අවශ්‍යතාවක් බවට ඒ පරිවර්තන වෙනවා කියන කාරණේ අපි සඳහන් කරන්න අවශ්‍යයි. මේ ස්වභාවික ආපදා සමග සහසම්බන්ධ වන එක් පැත්තකින් අපිට හඳුනාගත හැකි කෘෂිකාර්මික මූලිකුත් තිබෙනවා. ඒ නිසා මේ ඇති වී තිබෙන තත්ත්වය අපිව බොහොම සුන්දරව අපේ ගතේ දාහේ නියපු මද පවන රුදුරු වෙලා අපේ ජීවිත අහිමි කරන තත්ත්වයකට පත්වෙච්ච මේ කතාන්දරයේ හේතු සහගත කාරණාවන් පිළිබඳව මේ හෝරාවක කාලය පුරාවට අද අපි යොස්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඒ නැති වෙච්ච පීඩනය ඔබේ හිතවල ඇතිවට සැකයක් නැහැ. ඔබේ ආදරණීයන් සමහරලාවට මේ සුළං තත්ත්ව නිසා තමන් සිටි නිවාස සහ සමහරලාවට තමන්ගේ ජීවිත අහිමි වෙච්ච අවස්ථාවන් ඔබට දකින්නට පුළුවන්කමක් තියෙනවා වෙන්නට පුළුවන්. ඒ නිසායි අපි අද මේ කාරණාව පිළිබඳව ටිකක් වැඩි වශයෙන් කතා බහ කරන්නට කල්පනා කරේ. අපදා කළමනාකරණ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් අද මේ කතා බහ සඳහා අපි ආරාධනා කරේ සුවිශේෂී පුද්ගලයෙකුට. එතුමන් වර්ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වරයෙකු විදිහටත් එවැගේම මේ ආපදා කළමනාකරණය පිළිබඳව ප්‍රාමාණික විද්වතෙක් විදිහටත් පාරිසරික විද්‍යාඥයෙක් විදිහටත් අපිට හඳුනා ගන්න හැකියාවක් තිබුණා. ඒ විතරක්ම නෙවෙයි ඔහු ශ්‍රී ලංකා සබ්‍රගම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨයේ වර්තමාන පීඨාධිපතිතුමන් විදිහට අපිට බොහොම වටිනා කියන මෙහෙවරක් රටට සහ රටේ අනාගත පරම්පරාව වෙනුවෙන් සිදු කරන විද්වතෙක් විදිහටත් හඳුන්වන්න පුළුවන්කමක් තියෙනවා. අපි අද ආරාධනා කරේ ශ්‍රී ලංකා සබ්‍රගම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන පීඨයේ පීඨාධිපති ආචාර්ය වසන්ත රත්නායක මහත්මයාට මේ කාරණාව පිළිබඳව සුළමුල හොයා බලන සහ මේ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව වඩා ගැඹුරු කතිකාවතක් කරන ගන්නට. අයිබන් වසන්ත මහත්මයා. අයිබෝන්. හොඳයි, අපි මේ ආපදා කළමනාකරණය පිළිබඳව වැඩි වශයෙන් කතා බහ වෙන කාලයක මා කැමති මේ ආපදා තත්ත්වයක් කියලා කියන්නේ මොකක්ද කියන කාරණේ ඔබතුමන්ගෙන් ටිකක් විස්තරාත්මකව දැන කියා ගන්නට. ඔව්, ඇත්තටම ආපදාවක් කියන ඒ නිර්වචනය නැත්නම් විවිධ පුද්ගලයන් විවිධාකාරවට ඔක දක්වනවා. සාමාන්‍ය කතාවරි අපි කතා කරොත් එහෙම මේ ආපදාවක් කියන්නේ අපි බලාපොරොත්තු නොවන පරිදි එක්වරම සිදුවන යම්කිසි විපතක්. ඒ වගේ දෙයකට අපිට කියන්න පුළුවන් ආපදාවක් කියලා. මේ ආපදාව මගින් සමාජයේ නැත්නම් අපේ ප්‍රජාවගේ සාමාන්‍ය ක්‍රියාකාරකම් වලට ඊටා දරුණු ලෙස බාධාවන් සිදු කරනවා. මේ බාධාවන් නැත්නම් මේ විපත් මගින් සමහර මිනිස් ජීවිත හානි වෙනවා. මිනිස් ජීවිත වලට අනතුරු ඇති වෙනවා. දේපල වලට, ආර්ථිකයට, ඒ වගේම පරිසරයට යම් හානින් සිදු කරනවා. ඒකෙම ඒ දින විශේෂත්වය තමයි මේ සිදුවන මේ ආපදාව මගින් සිදුවන හානිය. එහෙම නැත්නම් විපත යම් ප්‍රකෘති තත්ත්වයට පත් කර ගැනීමට පවත්න සම්පත් මගින් එකවරම අපිට කරගන්න බැරි වෙනවා. ඒකට යම් කිසි කාලයක් ගත වෙනවා. ඒ වගේම යම් සම්පත් භාවිතා කිරීමට සිද්ධ වෙනවා. ඒ වගේ දෙයකට අපි කතා කරන බල සාමාන්‍ය ආපදාවක් කියන්නේ. හොඳ, විවිධ ආපදා වර්ග පිළිබඳව අපි කතා කරොත් මොන වගේ වර්ගීකරණයකද අපිට නියැලෙන්න පුළුවන්? මොන වගේ ආපදා වර්ගද අපිට හඳුනා ගන්න හැකියාවක් තියෙන්නේ? ඔව්, දැන් සාමාන්‍ය අපි ආපදාවක් සලකද්දී අපිට එකපාර මතක් වෙන්නේ 2004 වර්ෂයේදී ආපු සුනාමි වගේ ආපදාවන්. ඒ වගේම අපි අහලා තියෙනවා විහාර මහදේවී ඒ දේවිය මොහොතට බිලි කරෙත් යම්කිසි ආපදාවකින් මගහැරෙන්න කියලා ඉතිහාසය දක්වලා තියෙනවා.
මේවා විදිහට අපි දැක්කොත් මේවා දකින්නේ මේ ස්වභාවික ආපදා කියලා. ඒ වගේම තවත් ආපදා තියෙනවා මනුෂ්‍ය ක්‍රියාකාරීත්වයේ නැත්නම් මිනිස් ක්‍රියාකාරීත්වයේ මගින් ඇතිවන ආපදාවක්. ඒක තවක් විදිහට ගත්තොත් කියන්න පුළුවන් තාක්ෂණික ක්‍රියාකාරීත්වයෙන් මිනිසාගේ බලපෑම නිසා මේ තාක්ෂණය මගින් සිදුවන ආපදාවන් විදිහට. එතන මේක ප්‍රධාන කාණ්ඩ දෙකක් තියෙනවා. එකක් තමයි ස්වභාවික ආපදා, ඒ වගේම මිනිස් ක්‍රියාකාරීත්වය මගින් සිදුවන ආපදාව. ඊට අමතරව මේ මෑතකදී අපි තවත් ආපදාවක් ගැන කතා කරා. ඒකදී එකක් තමයි මේ සයිලන්ට් ඩිසාස්ටර්ස් කියලා කියනවා. ඒකත් එක්තරා විදිහට මේ ආපදා දෙකට කැපී පෙනෙන ලෙස අපිට දක්වන්න අපහසුයි. ඒකෙදි වෙන්නේ දැන් අපි අනුරාධපුර පොළොන්නරුව ඒ වගේම නැත්නම් මේ රටේ රජරට කියන ප්‍රදේශයේ මේ ජනතාවට තියෙනවා ෆ්ලෝරොසිස් කියලා. දන්ත සෞඛ්‍ය පිළිබඳ යම් කිසි විදියට ආපදාවක් තියෙනවා. ඒක නිශ්ශබ්ද වේ ආපදාව සිද්ධ වෙන්නේ. සයිලන්ට් ඩිසාස්ටර්ස් කියලා කියනවා. මතනේ ෆ්ලෝරයිඩ් අධික ජලය ඊට හේතුවක් විදිහට පහුගිය කාලේ හොයාගෙන තිබුණා. ඔව් ඇත්තට මේ ෆ්ලෝරයිඩ් ජලය වැඩි. ඒ නිසා තමයි මේ දත් දිරා යාම ඒ වගේ තත්ත්වයන්ට පත් වෙන්නේ. ඒක අපි අපි දක්වන්න පුළුවන්. ඒතර අපි ස්වභාවික ආපදා ගත්තොත් එහෙම මේවා මිනිස් ක්‍රියාකාරීත්ව වලින් තොරව තමයි මේ ආපදාම සිදු වෙන්නේ. අපි ගත්තොත් එහෙම සමහරක් ආපදාම සිදු වෙන්නේ මේ භූගර්භයේ සිදුවන විපර්යාස. අපි දැන්නමත් කියනවා මේ භූගර්භයේ තවම ස්ථාවර නැහැ කියලා. ඒකේ යම් විපර්යාස දිගින් දිගටම සිද්ධ වෙනවා. ඒ අනුව තමයි භූමිකම්පාවන් අපිට වාර්තා වන්නේ. නායයන්, වගේ සුනාමි, ගිනි කඳු පිපිරීම මේ වගේ දේවල් භූගර්භයේ සිද්ධ වෙන විපර්යාස තුළ වෙනවා. තවත් දේවල් වෙන්න පුළුවන් එක්තරා විදියක දේශගුණික තත්ත්වයන් හේතුවෙන්. උෂ්ණත්වය ඉහළ යනවා, ලැබුගිනි ඇති වෙනවා, නියග ඇති වෙනවා. මේවත් එක්තරා විදියක ස්වභාවික ආපදාවන්. අපේ ක්‍රියාකාරීත්වයෙන් තොරව වෙන්නේ. ඒ වගේම සමහරක් ආපදාවන් ජල විද්‍යාත්මක තුලනේ නැමැති වීම නිසා ඇතැම් විට අධික වර්ෂාවන් ඇති වෙනවා. ඒ වගේ දේවල් වලින් අපි කියනවා ඒකට ගොඩක් විට ගම් වතුරු උවදුරු වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. අර මම කලින් කිව්වා වගේ දේශගුණික විපර්යාස වලින් තමයි සමහරක් විට සුළං සහිත තත්ත්වයන් ඇති වෙනවා. යම් සුලිසුලම් වගේ දේවල් ඇති වෙනවා. ඒ වගේ දේවල් වෙන්නේ මේ තියෙන ස්වභාවික තත්ත්වයන් හේතුව. ඒ වගේම තවත් විදියට දකිනවා මේ විද්‍යාඥයන් දකිනවා ජීව විද්‍යාත්මක විදියටත් ආපදා. සමහරක් රෝග පැතිරෙනවා. සමහර සතුන් මිය යනවා. වසංගත තත්ත්වයන් ඇති වෙනවා. මේවා අපි කියන ස්වභාවික මේවා ජීව විද්‍යාත්මක වසංගත විද්‍යාත්මක ආපදා. හැබැයි ගැනෙන්නේ ඒවා සරකන්නේ ස්වභාවික ආපදා විදියට. තවත් විශේෂ කරුණක් තමයි මේ සඳහන් කරන්න යුතු දෙයක් තමයි මේ මිනිස් ක්‍රියාකාරීත්වය මගින් නැත්නම් මේ තාක්ෂණික හෝ මිනිස් ක්‍රියාකාරීත්වය මගින් සිදුවන විපත් සැලකරගත්තොත් එහෙම. අපි දකිනවා කර්මාන්ත ශාලාවලින් සිදුවන විපත්. චර්නෝබිල් සිදුවීම, ඒ වගේම ඉන්දියාවේ භෝපාල් වල සිදුවෙච්ච ඛේදවාචකේ ඒ කර්මාන්ත ශාලාවලින් ඇතිවන විපත් ඒ වගේ. ඒ වගේම පිටවන අයිතිකර විෂ ද්‍රව්‍යයන් නිසා වෙන විපත්. ඒ වගේම ඇතැම් විට ගිනි ගැනීම ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ගිනි ගැනීම සිදු වෙන්නේ මේ මිනිසාගේ මැදිහත් වීම තුළයි. ඒ වගේම ගම් වතුරු උවදුරු මේ වගේ දේවල් මේ වෙන්නේ මිනිසයා විසින් කරන සංවර්ධනය. ඒක තිරසාර නොවන සංවර්ධනයේ හේතුවෙන් තමයි මේ විදියට ඇතැම් ආපදාම සිදු වෙන්නේ. ඒ නිසා අපිට පැහැදිලිව දකින්න පුළුවන් සමහර විට ස්වභාවික ආපදාත් ඒ වගේ තීව්‍රතාවය වැඩි වෙනවා මේ මනුෂ්‍ය ක්‍රියාකාරීත්වයෙන් තියෙන. මට මතකයි 2004 සුනාමි වේසනේ සිදුවන අවස්ථාවේදී අපි සලකා බැලුවොත් එහෙම යාල ප්‍රදේශයත් ඒ වගේම එකම දිස්ත්‍රික්කයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තව කොටසක් වෙනවා හම්බන්තොට නගරය ආශ්‍රිතව අපි ගත්තොත් එහෙම. ඒ බූන්දල ජාතික උද්‍යානයේ ආශ්‍රිතව ගත්තොත් අපි දැක්කා බූන්දල තිබ්බා වැලි කඳු තිබ්බා. නමුත් සුනාමිය සිදුවෙච්ච ආපදාව ඉතාම අඩුයි. ඒ වගේම යාල ගත්තොත් එහෙම එක්තරා හෝටලයක් තිබ්බා. ඒ හෝටලේ ආශ්‍රිත තිබ්බ
ඒ වැලිකඳු ඉවත් කරලා තිබ්බා. ඒ නිසා මනුස්ස ජීවිත 100 ගණනක් අහිමි වුණා. මේ අපේ මම අර මුලින් සඳහන් කරා වගේ මිනිස් ක්‍රියාකාරීත්වය මගින් සමහරක් විට මේ ස්වභාවික විපත් වල තීව්‍රතාවය වැඩි කරන්න පුළුවන් වෙනවා. ඒ වගේ හැකියාවක් තියෙනවා. හොඳයි පරිසර විද්‍යාඥයෙක් විදිහට මම මේ ප්‍රශ්නය අහන්නේ ඔබෙන්. දැන් මේ වනාන්තර විනාශය නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා. අතීතයේ යම් කාලයක අප අසා තිබෙනවා මේ වනාන්තර කියන්නේ සම්පතක් විදිහට අපේ සැලකුවේ නැහැ. ඔබ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග සහසම්බන්ධ වෙච්ච එහි කටයුතු කරපු පුද්ගලෙක් විදිහට මේ පරිසර හානිය විශේෂයෙන් වනාන්තර විනාශය කියන කාරණේ මෙන්න මේ ස්වභාවික ආපදා විශේෂයෙන් මේ හදිසි ආපදා එක්ක සහසම්බන්ධ වෙන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව ඔබට ගැඹුරින් කතා කරන්න පිළිවන් වේවි. අපි මේ කාරණේ ගැන ටිකක් කතා කරමු. ඇත්තටම පරිසරයේ සැකසීලා තියෙන්නේ සබහා ධර්මයට අවනත වන ආකාරයටයි. ඒ මනුෂ්‍ය ක්‍රියාකාරීත්වය මගින් මේ තියෙන තුලණය ගොඩක් වෙලාට බිඳ දමනවා. අපි ගත්තොත් එහෙම වෙරළක් ගත්තොත් මේ වෙරළ ආශ්‍රිතව යම්කිසි ශාක ප්‍රජාවක් තියෙනවා. ඊට ගැළපෙන ශාක ප්‍රජාව තමයි තියෙන්නේ. ඇතැම් වෙරළවල අපි දකිනවා මූදු වෙරළේ මුහුදු මායිමේ සිට ගොඩබිම දෙසට එක්තරා විදියක කලාපනයක් ඇතුව තමයි මේ ශාක හැදිලා තියෙන්නේ. මුලින්ම බිම වැතිරෙන ශාක, ඉන්පසු තරමක් උස් ශාක ගොඩබිමට වෙන්න අර වගේ ගස් සහ පතුරු ඒ වගේ දකින්න පුළුවන්. මේ මගෙන් සිද්ධ කරන්නේ මේ වෙරළේ ආරක්ෂාවයි. ඒ වගේම ඇතම් ස්ථානවල වෙරළ ආශ්‍රිතව වැලි කඳු දකින්න. මේ දකින්නේ වෙරළේ ආරක්ෂාවටයි. ඉතින් ඒ තමයි ස්වභාවික තත්ත්වය. ඒ වගේම අපි ගත්තොත් එහෙම කඳුකර ප්‍රදේශ ගත්තොත් එහෙම ඊට ආවෙනික ශාක ප්‍රජාවක් තියෙනවා. ඒ ශාක ප්‍රජාව ඊට ගැළපෙන ශාක ප්‍රජාවක් වෙන්නේ ඒ මගින් ඒ පරිසරයේ ඒ තියෙන හානියට නැත්තම් ඒ වගේ විපතක් වීමේ හැකියාව වැළැක්වීම සඳහා තමයි ඒ ශාකයන් ඒ තැන්වල ඒ විදිහට සැකසීලා තියෙන්නේ. මනුෂ්‍ය ක්‍රියාකාරකම් තුළින් අපි විසින් කරන්නේ අර විදිහට මුහුදු වෙරළ තිබ්බන මුහුදු වෙරළ තියෙන කඩොලාන ඉවත් කරනවා. ඒ වගේම වැලි කඳු ඉවත් කරනවා. එහෙම නැත්නම් වෙරළේ තියෙන මේ ශාක ප්‍රජා ඉවත් කරනවා. ඒ අනුව ඒ අවශ්‍ය වෙන පරිදි අදාළ ඉදිකිරීම් කටයුතු කරනවා. මේ මගින් සිද්ධ වෙන්නේ අර තියෙන පරිසර පද්ධතිය. එහි තියෙන තුලණය ඉවත් කරනවා. අපි දකින්නේ කෙටි කාලීනව අපි දකින සංවර්ධනයයි. නමුත් අර තියෙන පරිසරයට වෙන හානිය ඊට වඩා වැඩි වෙනවා. ඒක ගොඩක් වෙලාට වෙන්නේ මේ පරිසරයට වෙන හානි එකවරම අපිට දකින්න හම්බ වෙන්නේ. ඒක කාලයක් ගත වෙනවා. මේ කාලය තුල තමයි අර තියෙන ක්‍රියාකාරම් වල තියෙන ප්‍රතිඵල දෙගුණ තෙගුණ වෙලා සමහර විට මනුෂ්‍ය ජීවිත අහිමි වෙන ආකාරයට සහ ඒ දේවල් වලට හානි වෙන ආකාරයට ආපදාවන් තීව්‍ර වෙලා අපිට දකින්න ලැබෙන්නේ. හොඳයි විශේෂයෙන් මේ කළමනාකරණය කියන වචනයත් මේකත් එක්ක බද්ධ වෙනවා. දැන් අපි කතා කරන්නේ ආපදා කළමනාකරණය. ආපදා කළමනාකරණ අමාත්‍යාංශයකුත් අපිට දකින්න පුළුවන් මේ කාරණාවන් පිළිබඳ කතා කරනකොට. දැන් ආපදාව කළමනාකරණය කියන කාරණේ කොහොමද ඔබට විග්‍රහ කරන්න පුළුවන්? ආපදා කළමනාකරණයක් කියලා අපි දැක්කොත් එහෙම මේ කළමනාකරණ කියන වචනේ තුල දැක්කොත් වෙන්නේ ඒ තුල සිද්ධ වෙනවා ආපදාවකට අපි සූදානම් වෙන්න ඕනේ. ඒ තුල එක කරුණක් වෙනවා. අනෙක් කරුණ තමයි මේ ආපදාවක් සිදු වුණාම ඒ සඳහා පිහිටවීම වෙනවා. ඒ වගේම ආපදාවෙන් පසු නැවතවරක් ප්‍රකෘති තත්ත්වයට ඒ තියෙන ප්‍රජාව එහෙම නැත්නම් ඒ තියෙන පරිසරය පත් කිරීම. මෙන්න මේ කරුණු තුනට තමයි ආපදා කළමනාකරණයක් සිද්ධ වෙන්නේ. ඒක විශේෂයෙන්ම 2005 වර්ෂයේදී මේ ලෝකයේ රජයන් 160ක් විතර සම්බන්ධ වුණා දසවෘතු විශ්වවිද්‍යාල සැලැස්මක් කියලා. මේක ග්ලෝබල් ලෙවල් එකේ එහෙම නැත්නම් අපි කියන විශ්වීය සැලසුමක් ඇදුවා. ග්ලෝබල් ප්ලෑන් එකක්. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ආපදාවල තියෙන අර තියෙන රිස්ක් එක එහෙම නැත්නම් වෙන බලපෑම ආපදාවල බලපෑම අඩු කිරීම සඳහා මේ කොහොමද කටයුතු කළ යුත්තේ කියන. ඒ අනුව දැන්ටත් මතන ලෝකේ බොහෝ රාජ්‍යවල මේ ආපදාවන් සඳහා කටයුතු කරගෙන ඒ විදිහට යනවා. හොඳයි ඒ කියන්නේ ආපදාවෙන් පසුව ඇතිවන පශ්චාත් තත්ත්වයන් අවම කර ගැනීමද ඔබ මේ සඳහන් කරන්නේ? මම දකින්නේ මෙතනදී මේ ආපදාවකදී වැදගත් වෙන්නේ ආපදාවක්
සිදුවීම වැළැක්වීම වැදගත් වෙන්නේ. ඒ කියන්නේ ඒ සඳහා වන ආපදාවක් නැත්නම් අනතුරක් සිදුවීම වැළැක්වීමට කොහොමද කටයුතු කිරීම කරන්නේ. ඒකයි සඳහා තමයි මේ විදිහට ලෝකේ පුරා මේ විදිහට සැලසුම් සකස් කරගෙන තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මේ ආපද සඳහා සූදානම් වීම වගේ කරුණු ගත්තොත් එහෙම. ඒතර අපි දකිනවා ආපදා සිදුවන ස්ථාන අපි හඳුනා ගන්නවා. ඒ ආපදා සිදුවන ස්ථානවල දැන්ටමත් මතන්නේ පාරිසරික බලපෑම් මැකීම වගේ කටයුතු වලදී දකිනවා කොතනද ආපදාවක් සිද්ධ වෙනවද මෙතන කියන යම් කිසි ස්ථානයක. නැත්නම් සංවේදී ස්ථාන හඳුනා ගන්නවා. ඒ වගේ ස්ථානවල ඉදිකිරීම කටයුතු කරන්න දෙන්නේ නැහැ. ඒ වගේම යම් කිසි ගොවිතැන් කටයුතු නැත්නම් කුෂ්කාර්මික කටයුතු ඒ වගේ දේවල් වලට සිද්ධ කරන්නේ නැහැ. එහෙමත් නැත්නම් එක්තරා විදියක මාර්ගෝපදේශ සලසනම කොයි ආකාරයකටද යම් කිසි ඉදිකිරීමක් කරන්න ඕනේ කියන එක. මෙන්න මේ වගේ කටයුතු මේ ආපදා සඳහා සූදානම් වීමේදී දැන්ටමත් ක්‍රියාත්මක වෙනවා. මේක ගොඩාක් කරලා දකින්න පුළුවන් වුණේ 2004 සුනාමි ව්‍යසනයත් එක්ක. සුනාමි ව්‍යසනයත් එක්ක විශේෂයෙන්ම වෙරළ කලාපේ කෝස්ටල් සෙට්බෑක් කියලා කියන යම් කිසි විදියට අපි දකිනවා වෙරළ තීරයේ යම් කිසි සීමා කලාපයක් තියෙනවා. මේ සීමා කලාපය තුළ ඉදිකිරීම කටයුතු සඳහා අවසර දෙන්නේ නැහැ. ඒක වෙරළෙන් වෙරළට ඒ දුර වෙනස් වෙනවා. සමහරවිට මීටර 100ක් 120ක් 200ක් ඒ වගේ දුරකට යම් යම් ස්ථානවල තියෙන සංවේදීභාවය අනුව මේ විදියට රජය මගින් ප්‍රකාශන පත් කරලා තියෙනවා ශ්‍රී ලංකාවේ. ඒ වගේ දේවල් කරන. මේ සඳහා මේ තමයි මේ ආපදාවන් අවම කිරීම සඳහා කරන යම් යම් උපාය මාර්ග. රත්නායක මහත්මයා අපි මේ කතා කරමින් ඉන්නේ අද දවසේ මේ ප්‍රධාන කාරණාව බවට පත් කරගත්තේ සුළං නිසා මේ අපේ බදුල්ල සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ජනතාවට සිදුවෙච්ච විපත සහ ඔවුන් මුහුණ පාන ගැහැට පිළිබඳ එක්තරා විදිහක විශ්ලේෂණාත්මක විමර්ශනයක් වෙනුවෙන් දැන් හරියටම ඔබ සඳහන් කරන්න අපිට සුළඟක් කියලා කියන්නේ මොකක්ද කියන කාරණේ ඊටාම සරලව අපේ ශ්‍රාවකයන්ට හඳුනා ගන්න හැකියාව තිබෙන විදිහට සුළඟක් කියන්නේ මොකක්ද සහ සුළඟෙන් වෙන්නට පුළුවන් විවිධ හානිකර ආපදා තත්ත්වයන් මොනවද කියන කාරණේ මා කැමති ඔබතුමන්ගෙන් දැනගන්නට. ඔතන මෙතනදී ඇත්තටම වෙන සුළඟක් කියලා සාමාන්‍යයෙන් අපි දකින්නේ යම්කිසි පීඩනයේ වැඩි ස්ථානයක සිට පීඩනයේ අඩු ස්ථානයකට වාතයේ වේගයෙන් ගලා යාම තමයි සාමාන්‍යයෙන් අපි දකින්නේ සුළඟක් විදිහට. ඉතින් ඇතැම් විට අපි දකිනවා බෙන්ගාල පොක්කේ ඒ වගේ තියෙන අධික යම්කිසි අවපීඩන තත්ත්වයන් යටතේ මේ තියෙන සුළං ඇතැම් විට සුළි සුළං දක්වා වර්ධනය වෙනවා. ඒ වගේ දේවල් දකින්න පුළුවන් වෙනවා. එතකොට මේ ශ්‍රී ලංකාව ගත්තොත් එimhe ශ්‍රී ලංකාවටත් සුළං යම්කිසි සුළං කොහොමද පැවැත්ම කොහොමද කියන එක පිළිබඳව මම දැක තිබෙනවා යම්කිසි ප්‍රස්තාර ඒ වගේම සටහන් එහෙම නැත්නම් සිතියම් සකස් කරලා තිනවා ලංකාවේ ඒ කලාපවලට කොහොමද සුළඟ ඇති වෙන්නේ කියන එක. ඒ අතරේ විශේෂයෙන්ම මධ්‍යම ප්‍රදේශයේ අපි ගත්තොත් එහෙම නැත්නම් මේ සබරගමු මේ ප්‍රදේශයේ සුළං අධික ප්‍රදේශයක් විදිහටත් ඒ සිතියම් වල දක්වලා තියෙනවා. මේදි විශේෂත්වය වෙන්නේ මේ සුළඟ කියන தත්ත්වය ඇතැම් විට අපි සාමාන්‍ය අනිත් ප්‍රදේශවල සුළඟ මේ ප්‍රදේශවල වැඩි මම මුලින් කිව්වා වගේ සිතියම් වල දක්වලා තියෙනවා පැහැදිලිවම මේ ප්‍රදේශවල සුළං වැඩි කියලා. නමුත් ඒක ආපදා තත්ත්වයක් බවට පත් වෙනවා ඇතැම් පාරිසරික හේතුන් මත කලින් කලට වෙන අර්ථයෙන් දේශගුණික වෙනස් වීම අර වගේ පීඩන අවපාත තත්ත්වයන් මේ වගේ තත්ත්වයන් යටතේ තමයි මේවා ආපදා බවට පත් වෙලා තියෙන්නේ. හොඳයි අපි මේ විශ්වවිද්‍යාලයේ පිහිටා තිබුණු භූමිය අතීතයේ මේ යකඩ නිස්සාරණය සඳහා ස්වභාවික සුළඟ භාවිතා කලාය කියන පුරාවෘතය සහ ඒ සම්බන්ධව විද්‍යාත්මක පර්යේෂණ සටහන් එළි දැක්වලා තිබෙනවා. පහුගිය දවසක අපි දැක්කා විදේශීය විද්වතුන් සහ ශ්‍රී ලාංකීය විද්වතුන් එකතුව මේ ක්‍රමය නැවත අත්හදා බලන ආකාරය. දැන් මේ සුළඟින් මේ ආකාරයක යම් ප්‍රයෝජන අපිට ලබා ගන්න හැකියාවක් තියෙනවා. ඔබ දකින ආකාරයට අපිට මොකක්ද මේ සුළඟෙන් ගන්නට පුළුවන් යහපත් ප්‍රතිඵල විශේෂයෙන් මේ බලංගොඩ ආශ්‍රිත ප්‍රදේශයේ අපි දකිනවා බොහොම
සුවිශේෂී සුළඟින් අපිට වැඩි සුළඟක් දකින්න පුළුවන්. අපි අහලා තිබෙනවා මේන් විදුලිය නිෂ්පාදනය කිරීමේ හැකියාව තිබෙනවා කියන කාරණේ. මෙවැනි විවිධ ධනාත්මක කාරණාවන් වෙනුවෙන් අපිට මේ සුළඟ භාවිතා කරන්න පුළුවන්කමක් තිබෙනවද? අනිවාර්යයෙන්ම. සාමාන්‍යයෙන් මේ වෙද්දිත් අපි දකිනවා රටේ විදුලි නිෂ්පාදනය ගත්තොත් එහෙම වැඩි ප්‍රමාණයක සිද්ධ වෙන්නේ මේ ඩීසල් දහනය කරලා. නැත්තම් ඒ වගේ දේවල් තමයි කරලා අපි කියන ෆොසිල් ඉන්ධන දහනයෙන් තමයි වැඩිම ප්‍රමාණයක් අපි ශක්තිය නිපදවා ගන්න නැත්නම් විදුලි බලය සපයා ගන්න. ඒ වෙනුවෙන් රජය විශාල මුදලක් යොදවනවා. මොකද අපි බලාපොරොත්තු වන තරමටම ජල විදුලිය මගින් අදාළ ඒ තියෙන විදුලි නිෂ්පාදන අපිට ලබා ගන්න නොහැකි වෙලා තියෙන යම් හේතුන් මත. ඉතින් මේ නිසා මම දන්නේ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව රජයේ යොමු වෙලා තියෙනවා. ඒ යටතේ සුළං බලය යොදාගෙන විදුලි නිෂ්පාදනය කර හැකිද කියන කාරණේ අපිට සිහියට එනවා. මම හිතන්නේ අනිවාර්යයෙන්ම සුළං යොදාගෙන ඒ විදුලි නිෂ්පාදන කටයුතු වල නිලීමට හැකියාවක් තියෙනවා. ඒකට හේතුව තමයි එක්තරා විදියක අර මූලික මුදල් යෙදවීම කියන කැපිටල් එක ටිකක් වැඩි ප්‍රාග්ධන යෙදවීම විතර වැඩි. නමුත් මේක මම දකින්නේ පරිසර හිතකාමී. ඒ විදිහට යම්කිසි පර්යේෂණයක් පවත්වා තවදුරටත් මේ සුළං බලය යොදාගෙන ඒ විදිහට විදුලි නිෂ්පාදනය කිරීමට හැකි රජයේ යොමු වීම වඩා හොඳ කරුණක් විදිහට. ඔය අවධානයට ලක් වෙච්ච වෙනත් කාරණා මොනවද අපිට හඳුනා ගන්න පුළුවන් මේ සුළඟින් මේ යම් ආකාරයක අපිට ධනාත්මක ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්? ඔය දැන් මූලිකවම වෙන්නේ සුළඟින් අපිට ගන්න පුළුවන් ධනාත්මක දේ තමයි මම කර විදුලි නිෂ්පාදනයේ ඒ වගේ දේවල් අර ඔබ මහත්මයා කිව්ව ආකාරයට අර විදියට යපස් නිස්සාරණේ ඒ වගේ දේවල් වලටත් මේ ස්වභාවික මේ තියෙන ශක්තිය අපිට යොදා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. රන්කෙත් අස්වත්තන ගුවන් විදුලි අරුණැල්ල කොවි අරණ සෑම බදාදා දිනකම උදෑසන 9:30ට ගුවන් විදුලියෙන් යාන්තමට ඉරහැරි බලන සීතලේ වසන්තයට පෙරහැඩ වුණු සුවඳ අඩවියේ මලින් මලට කතා කියන පුංචි සමනලී පරිස්සමින් ඔය පොඩි තටු බිඳී කටු වැනි යාන්තමට ඉරහැරි බලන සීතලේ වසන්තයට පෙරහැඩ වුණු සුවඳ අඩවියේ මලින් මලට කතා කියන පුංචි සමනලී පරිස්සමින් ඔය පොඩි තටු බිඳී කටු වැනි දකින මල් කොඳුරා කියන මැසිවිලි අනට මිසක හිතට ගන්ට එපා දුක හිතී ඈත හසේ පායන දේ දුන්න දිලි දිලි ලං වුණාම පෙනෙන්නේ නෑ නොවේද සමනලී පාට සිහින මල්යායම අතර මං නොවී පියාසලා කඳු මුදුනට රැනසේ බැඳී නුඹ යන තුරු ඇහැ නොපියා පපුවගිනි වැදී කඳු පාමුල අපි නැවතී ඉන්නේ සමනලී
ගසට අයිති නැතුවට ගෙඩි හැදෙන හෙම ගසේ පැසී දෙන කල් රැකගෙන ඉඳී රැදිවා හදාගන්ට විඳි දුක අතු පතර සංගවලා තුඩින් රස බලන අය නොම දනී සමනලී යාන්තමට ඉර හැරි බලන සීතලේ වසන්තයට පෙරහැඩ වුණු සුවඳ අඩවියේ මලින් මලට කතා කියන පුංචි සමනලී පරිස්සමින් ඔය පොඩි තටු බිඳී කටුවැනි රන්කෙත් අස්වත්තන ගුවන් විදුලි අරුණැල්ල කොවි අරණ සෑම බදාදා දිනකම උදෑසන 9:30ට ඌ ගුවන් විදුලියෙන් අපි අවධානමින් පසු සටහනක් මේ තවමින් සිටින්නේ ආචාර්යතුමනි. දැන් ඉදිරියේදී මේ ආකාරයේ ගැටලුවක් ඇති නොවෙන්නට අපිට මොකක්ද කරන්න පුළුවන් කියන කාරණේ තමයි මම හිතන්නේ මේ මොහොතේ අපි කතා කළ යුතුම කාරණාවට පත්වන්නේ. ජීවිත සහ දේපල විනාශ වෙලා තිබෙනවා මේ තද සුළං තත්ත්වය නිසා. ඒ වගේම පුද්ගලයන් තමන්ගේ වුන් හිටි තැන අහිමි වෙලා තිබෙනවා. සාමාන්‍ය ජන ජීවිතයට විවිධ ආකාරයේ ගැහැට මේ තුලින් නැති වෙලා තිබෙනවා. අපිට හැකියාවක් තිබෙනවද ඉදිරියේදී මේ වගේ දේවල් වළක්වා ගන්න කටයුතු කරන්න? ගෝලීය මට්ටමින් හෝ ජාතික මට්ටමින් අපේ රාජකාරිය අපේ වගකීම් මොකක්ද ඉදිරියේදී මෙවැනි හානිකර තත්ත්ව නැතිවීම වළක්වන්න නම්? ඔව් අනිවාර්යෙන්ම මම කලින් කිව්වා වගේ අපි හැමතිස්සෙම බලාපොරොත්තු වෙන මේ තිරසාර සංවර්ධනය කියන එක. අපි කියනවා මේ ඩිසාස්ටර් මැනේජ්මන්ට් එක නැත්නම් ආපදා කළමනාකරණය බලාපොරොත්තු වෙන්නේ තියෙන තිරසාර සංවර්ධනය. ඒතර මේ තිරසාර සංවර්ධනය සඳහා යාමේදී අපි දකිනවා මේ මෑත කාලෙදී තමයි මේ පාරිසර බලපෑම් මැකීම කියන ක්‍රියාවලිය ශ්‍රී ලංකාවට හඳුන්වලා දුන්නේ 1990 ගණන් වලදී. මීට පෙර ආතුව තමයි අර විදියට අපි සංවර්ධන කටයුතු යම් විදියට තම තමන්ගේ හිතුව ආකාරයට ඒ සංවර්ධන කටයුතු කරගෙන ගියා. ඒ නිසා තමයි අපි දකිනවා මුහුදු වෙරළ ගත්තොත් එහෙම. ඒ මුහුදු වෙරළ ගත්තොත් මුහුදු වෙරළ කෙරවලේම නැත්නම් ඒ වෙරළ අවසාන මායිමේම ගොඩනැගිලි දකිනවා. දැන් මුහුදු කාදනේ අපි දැකලා තියෙනවා. ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒ වගේම අපි දකිනවා කඳු ප්‍රදේශ වලට ගත්තොත් එහෙම කඳු මුදුන් වල ගෙවල් ඉදි කරලා තියෙනවා. මේ සමහරට මේ සුළම් මුවාවල තමයි මේ ඉදිකිරීම් කටයුතු කරන්නේ. ඒ වගේම අපි දකිනවා ගොවිතැන් කටයුතු කරන කඳු මුදුන් වල නායම් වලට බොහෝ විට ඉඩ කඩ පවතින ස්ථානවල. මේ වගේ කිසිම විදියක අපි දැක්ක විදියට සැලසුම් සහගත නොවන ආකාරයට තමන්ට කැමති ආකාරයට තමයි මේ විදියට ඉදිකිරීම් කටයුතු ගොවිතැන් කටයුතු ඒ දේවල් සිදු කරේ. මම හිතන්නේ මේ කටයුත්ත මේ මෑත කාලයේ සිට මේ තියෙන අර විදියට ඩිසාස්ටර් ආපදා කළමනාකරණ ඒ වගේ ආයතන පිහිටවීම වගේ ඒ වගේ තුලින් යම්කිසි විදිහක ක්‍රමවත් කිරීමක් කරනවා. ඒ වගේම අර වගේ පාරිසරික බලපෑම් මගින් යම්කිසි සංවර්ධනයක් කරා කිරීමට පෙර ආතුව පරිසර බලපෑම් මැගීමක් කරන්න ඕන. පරිසරයේ සිදුවෙන හානිය මොකද්ද? සමාජයේ සිදුවන හානිය මොකද්ද? ඒ වගේම භෞතික පරිසරයේ සිදුවන හානිය මේ වගේ දේවල් මගින් කරන්නේ අර විදියට සිදුවෙන ආපදාවන් අවම කිරීමට කටයුතු කිරීමයි. මම හිතන්නේ ඒ දේවල් සඳහා ජනතාව යොමු වීම තමයි වැදගත් වෙන්නේ. ඇතැම් විට මේ දකිනවා අපි දකිනවා ගොඩක් වෙලාවට මේ හරි ඉසරදයක් විදියට ජනතාවට. නමුත් ජනතාව වෙනුවෙන් තමයි ඇතැම් විට මේ ක්‍රියාකාරීත්වයන් සිදු කරන්නේ. මේ වගේ ක්‍රියාවට නංවන්නේ හේතුව අර විදියට සිදුවන ආපදාවන්ට තියෙන ඒ සිදුවීම අවම කිරීමේ ක්‍රියාවලිය. ඔබේ ආරක්ෂාව සඳහායි මේ සමහරලාවට මේ ක්‍රියාමාර්ග ගනු ලබන මට මතකයි ආචාර්යතුමනි එක තැනකදී අපි කියවපු මාධ්‍ය සටහනක දක්නට ලැබුණා විශේෂයෙන් මේ භූවිද්‍යා සහ පතල් කැණීමේ කාර්යාංශය මගින් අවදානම් යයි යෝජනා කරපු නිවත් වෙන්නට යයි සඳහන් කරපු තැනක ඒ නිවසයන් දිගින් දිගටම රැඳී සිටීම නිසා ඔවුන්ගේ ජීවිත අහිමි වීමේ ඇතැම් ප්‍රවෘත්තීන් අපිට මාධ්‍ය තුල දකින්නට ලැබෙනවා. මේ ජනතාවගේ ආකල්ප වෙනස් විය යුතුව තිබෙනවා.
ඒක අපි කොහොමද ජනතාවගේ විශ්වාසය දිනා ගන්න ආකාරයට මේ වුන්ගේ ආකල්ප වෙනස් කරන්න කටයුතු කරන්නට ඕනි කියන කාරණේ මම දැනගන්න කැමතියි. ඔතේ ජනතාවගේ ආකල්ප වෙනස් කිරීම මම හිතන්නේ එක රැයකින් අපිට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ සඳහා රජය, ඒ වගේම විශ්වවිද්‍යාල, ඒ වගේම විවිධ රාජ්‍යනෝන සංවිධානවල විශේෂ කාර්යභාරයක් සිදු වෙනවා. නිරන්තරයෙන්ම දැනුවත් කිරීම. ප්‍රජාව දැනුවත් කරන්න ඕන මේ වගේ දේවල් වලින් මේ ආපදාව සිද්ධ වෙනවා කියලා. ඒ වගේම අනික් අතට මම දකිනවා මම හැමතිස්සෙම කතා කරන සුනාමි ගැන. සුනාමි ව්‍යවසනයත් එක්ක මම දකිනවා වෙරළ කලාපේ ඒ ජනතාව එක්තරා විදියක ආපදාවන් වලින් මිදීම සඳහා ඒ කටයුතු කරන, ඒ අයගේ ඉදිකිරීම් කටයුතු කරන ඇතැම් අය ඒ ප්‍රදේශවලින් ඉවත් වෙලා තියෙනවා. යම්කිසි ආපදාවන් සඳහා හැකියාවක් වෙන ස්ථානවලින් මේ වගේ දේවල් වලින් ජනතාව තුලින්ම අද ඇවිල්ලා තියෙනවා. අපි මේ තැන්වල මේ විදිහට ඉදිකිරීම් කටයුතු කරන්න, මේ වගේ දේවල් කරන්න හොඳ නැහැ කියන එක. ඒ වගේම විශේෂයෙන්ම විවිධ පර්යේෂණ ආයතන, විශේෂයෙන්ම ගොඩනැගිලි නිර්මාණ පර්යේෂණ ආයතන, NBRO කියන ආයතන. මේ ආයතනයේ මගිනුත් ගොඩක් වෙලාවට මම දකිනවා ඒ ස්ථානවලට කියලා ස්ථානීය පරීක්ෂාව සිදු කරලා අදාළ උපදෙස් දෙනවා. මේ තැන්වල මේ විදිහට ඉදිකිරීම් කරන්න එපා, මේ මාර්ගෝපදේශ පිළිපදින්න, ඒ වගේ දේවල්. ඒ වගේ මේක මම හිතන්නේ ඒක රයින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි දකිනවා මේ ආපදාන ලක් වෙච්ච අය දකිනවා අපි මේ වගේ දේවල් කරන්න හොඳ නැහැ කියන එක. ඒකක් තමයි අත්දැකීම් තුලින් ලබන දැනුම. ඒ වගේම අපිට අත්දැකීම් කියන්නේ එක්තරා විදියක ඒවා අමිහිරි අත්දැකීම් වෙන්නේ. නිසා අමිහිරි අත්දැකීම් තුලින් ලබන අත්දැකීම් ඒ වගේ විපත්තු නිසිත අත්දැකීම් වලට අමතරව අප විසින් ඒ ජනතාවට දැනුවත් කිරීම කටයුතු වඩා ඵලදායී ආකාරයට සිදු කළ යුතුයි විශ්වාස කරනවා. හොඳයි, දැන් ස්වභාවික ආපදා අපිට අලුත් දෙයක් නොවෙමින් තිබෙනවා ආචාර්යතුමනි. දැන් අපි කතා කරොත් නිවාස ඉදිකිරීම වගේ මේ දේවල් වලදී අපිට යම් යම් පිරිවිත්‍රයන් සහ නිර්දේශයන් ප්‍රමිතීන් තිබෙනවද සුළඟට ඔරොත්තු දෙන ආකාරයට? සුළං වල බලපෑමෙන් යම් කිසි ආකාරයක ඒට ඔරොත්තු දෙන්න පුළුවන් ආකාරයට මේ නිවාස ඉදිකිරීම, ඒ වගේම භූමිය සැලසුම් කිරීම, මේ වගේ කාරණාවන් සිදු කිරීමේ යම් යම් නිර්දේශ එහෙම නැත්නම් එවැනි ක්‍රමවේදයක් තිබෙනවද අපිට මේ අනාගත අභියෝගයට මුහුණ දෙන්න හැකිවන? අනිවාර්යයෙන්ම මේ වගේ ක්‍රමවේද සහ ඒ වගේ අපි කියනවට ස්ටෑන්ඩඩ්ස් එහෙම නැත්නම් අපි කියනවා ප්‍රමිතීන් ඒවා තියෙනවා. ගොඩක් වෙලාවට පාටිකර රටවල් වල මේ කටයුතු ඒ ආකාරයට සිද්ධ වෙනවා. නමුත් ශ්‍රී ලංකාව තුළ ඒ දේවල් යොදා ගැනීම අල්ප වශයෙන් සිදු වෙන්නේ. විශේෂයෙන්ම විශාල ව්‍යාපෘති සඳහා නම් විශාල නිවාස ව්‍යාපෘති, විශාල යම්කිසි සංවර්ධන කටයුතු වලදී මේ සලකා බලනවා. අපි සාමාන්‍ය ගයක් හදද්දී සාමාන්‍ය මිනිස්සෙක් මේවා ගැන ඉච්චර හිතන්නේ නැහැ. නමුත් මේ මෑත කාලේ සිද්ධ වෙන මේ ආපදා සලකා බැලීමේදී අපිට හිතන්න වෙනවා අපේ නිවසක් පවා සැලසුම් කරද්දී කොහොමද ආපදාවට මුහුණ දීම සඳහා අපේ නිවාස සැලසුම් කරගන්න ඕනේ කියන එක. අපි ගත්තොත් එහෙම ජපානයේ වගේ රටවල් ගත්තොත් එහෙම. ඒ අය දකිනවා කොහොමද ආපදාවට මුහුණ දෙන්නේ කොහොමද කියන එක. එයාලගේ නිවාස සැලසුම එයා කාටද සිද්ධ කරන්නේ. කඩදාසි ගෙවල්, එහෙම නැත්නම් ලී ගෙවල්, ඒ වගේ ගෙවල් වලින් කුඩා ප්‍රමාණයේ ගෙවල්, තනි තට්ටුවේ ගෙවල්, මේ වගේ දේවල් තුලින් එයා දකිනවා අපිට ආපදාවක් එනවා, අපි ආපදාව අවම කරගන්න, ආපදාව සිදුවන ඒ හානි අවම කිරීම සඳහා අපි නිවාස සැකසිය යුතුයි කියන එක. මම හිතන්නේ ඒ වගේ දේවල් ශ්‍රී ලංකාවටද අදාළ කර ගැනීමට අවශ්‍ය කාලය දැන් පැමිණෙනවා කියලා මම විශ්වාස කරනවා. හොඳයි, අපි මේ සුළං තුලින් ඇතිවන යම් යම් ආපදා තත්ත්වයන් පිළිබඳව මේ වෙනකොට කතා කරමින් ඉන්නේ. අපි අහලා තිබෙනවා මේ සුනාමි ඛේදවාචකයක් ඇති වෙන්න කලින් නම් අපිට පැය කිහිපයකට කලින් යම්කිසි දැනුම් දීමේ ක්‍රමවේදයක් තිබෙනවා. పూర్ව ආපදා දැනුම් දීමේ ක්‍රමවේදයක් ශ්‍රී ලංකාව තුළ 2004 ඛේදවාචකයෙන් පසුව මේ ආකාරයට මේ සුළං වලින් ඇතිවන යම්කිසි ආපදා තත්ත්වයක් పూర్ව වශයෙන් හඳුනා ගන්න හැකියාවක් තියෙනවද විද්‍යාත්මක සාධක මත පිහිටලා? ඔව්, දැන් මම දන්නේ ගොඩක් දියුණු රටවල ඒ කටයුත්ත සිද්ධ වෙනවා. දියුණු රටවල ඒ කටයුත්ත සිද්ධ වෙනවා. ඉතින් ශ්‍රී ලංකාව වගේ රටවල් වල අපිට හැකියාවක් නෑ අඩු වශයෙන් වර්ෂාව මේ ප්‍රදේශයේ මේ ස්ථානයට ලැබෙනවා කියන තරමටත් අපිට කියාගන්න හැකියාවක් නෑ. ඒ තත්ත්වයේ තියෙනවා. මම හිතන්නේ සංවර්ධිත රටක් සහ සංවර්ධන වෙමින් පවතින රටක් අතර තියෙන වෙනස එතනින් පැහැදිලිව පේනවා.
ඉතින් එතනදී යම්කිසි අඩුවක් දකිනවා ඉතින් අපිට ඒක. පිළිබඳව මම හිතන්නේ අපි ඉදිරියේදී අවධානය යොමු කළ යුතුව තිබෙන කාරණාවක්. දැන් මේ කෘෂිකර්මය කියන කාරණේ පිළිබඳවත් අපි අවධානය යොමු කරනවා. මෑත කාලේ බොහෝ ප්‍රශ්න වලටත් කෘෂිකර්මය හේතුභූත වෙමින් තිබෙනවා කියන කාරණේ පිළිබඳව යම් කිසි ආකාරයකට අපිට කෘෂිකාර්මික කටයුතු සකස් කරගන්න හැකියාවක් තිබෙනවද මේ ආපදා විශේෂයෙන් මේ සුළඟින් නැතිවෙන ආපදා පමණක් නෙමෙයි විවිධ ස්වභාවික ආපදා අවම වන විදිහට අපේ කෘෂි ක්‍රමවේදය නිර්මාණය කර ගැනීමේදී අපි මොන වගේ කාරණාවන් ගැනද සැලකිලිමත් වෙන්න අවශ්‍ය වෙන්නේ? අනිවාර්යයෙන්ම දැන් කෘෂිකාර්මික කටයුතු සිද්ධ කිරීමේදී මේ ප්‍රදේශයට ගැළපෙන භෝග වගා කිරීම තමයි තාම වැදගත් වෙන්නේ. දේශගුණික තත්ත්වය මොකද්ද? ආපදාව මොනවා ආකාරයද ආපදාව? අපේ පැරණෝ මේක දැන සිටියා ඇතම් පැරණෝ. ඒ පැරණෝ ඒ අනුව තමයි ඒ කට්ටියගේ ඒ ගොවිතැන් කටයුතු කාල තීරණය කරේ. ඒ වගේම අවශ්‍ය භෝගය මොකද්ද කියලා හඳුනාගත්තේ. ඒ කටයුතු සිද්ධ කරනවා. වර්තමානයේ වෙද්දී බොහෝ විට මේ තත්ත්වයෙන් මගහැරලා තියෙනවා. අපි ගොඩක් වෙලාවට අපි අතීතය හැමතිස්සෙම අමතක කරනවා. ගොඩක් වෙලාවට අතීතයේ මේ මම අර කලින් කිව්ව පැරණෝ දන්නවා කොයි ආකාරයකද මේ ආපදාවන් අවම කරගන්නේ කියන එක. විශේෂයෙන්ම ඒ අය දකිනවා තමන්ගේ පස ආරක්ෂා කිරීම ඉදලම සැලකිලිමත් වෙනවා. කැටික ඒ වගේ දේවල්. ඉතින් අපි දකිනවා වැවයි දාගබයි කියලා සංකල්පයක් දකිනවා. ඒ තුලිනුත් වෙන්නේ එක්තරා විදියක ඒ වැව තියෙනවා වැව ඉස්පත්තේ තියෙන අපි දිනවා මේ කියන්නේ ජලධාර පෝෂක ප්‍රදේශය. ඒතර මේ පෝෂක ප්‍රදේශ කොහොමද ආරක්ෂා කරන්නේ? ඒ වගේ දේවල් පවා පැරණෝ සැලකිලිමත් වුණා. ඒ වගේම ආපදා සඳහාත් ඒ අය යම් යම් ක්‍රියාමාර්ග ගත්තා. ඒතර මම දන්නේ ඒ ක්‍රියාමාර්ග අපේ ඉතිහාසයේ තියෙනවා. ওই ආකාරයට ඒ කට්ටිය ආපදාව මගහැරීම සඳහා ගත්තේ කියන එක දැන් අවස්ථාව තියෙනවා. මම හිතන්නේ ඒ දේවල් මොනවද කියලා දැන කියාගෙන අදට ඒවා යොදා ගැනීම. හොඳයි විශ්වවිද්‍යාලයක විදිහට ඔබ හිතන්නේ අපිට කුමක් කරන්න පුළුවන්ද මෙවැනි ආපදා තත්ත්වයන් වලදී ජනතාව සූදානම් කරන්න විශේෂයෙන් මේ පර්යේෂණ පැත්තෙන් ගනිද්දී අපිට කුමක් කරන්න පුළුවන්ද සහ මෙවැනිකට විශ්වවිද්‍යාලයක විදිහට ඔබ කරමින් තිබෙන්නේ මොකක්ද මෙවැනි ආපදා තත්ත්වයන් වළක්වා ගන්න සහ ඒ පිළිබඳ දැනුම එකතු පහතු කරන්නට? ඔය විශේෂයෙන්ම මේ ආපදාවන්ට සිදුවන අපි කියන ප්‍රමාණය කොයි ආකාරද කියන එක. ඒක රිස්ක් එක කොච්චරක්ද කියන එක අපිට යම් කිසි විදියට ඇසස් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා යම් යම් ස්ථානවලදී. ඒ වගේම අපිට හඳුනා ගන්න ඕන කොයි ආකාරයකටද මේ දින රිස්ක් එක ආපදාවක් සිදුවෙන අවදානම කොයි ආකාරයකද අවම කරගන්නේ කියන එක ගැන පරීක්ෂණ කරන්න සිද්ධ වෙනවා. මම දකින්නේ ඒකයි. ඒ වගේම සුදුසු ස්ථාන මොනවාද? මිනිස්සු පදිංචි කිරීම සඳහා සුදුසු නැත්නම් ජනතාව පදිංචි කිරීම සඳහා සුදුසු ස්ථාන මොනවාද? මේ ගැන යම් යම් පරීක්ෂණ කරන්න ඕනේ. ඒ වගේ මේ අය දැනුවත් කරන්න අවශ්‍ය වෙන විශ්වවිද්‍යාලයක් විදිහට මේ වගේ තැන්වල නිවාස ඉදි කරන්න එපා. නිවාස ඉදි කරන මෙන්න මේ මාර්ගෝපදේශ පිළිපදින්න, වහලේ මේ වගේ විදිහට සකසන්න. ඒ වගේ දේවල් වලට විශ්වවිද්‍යාලයක් විදිහට දැනුවත් කිරීම වැදගත් වෙනවා. ඉදිකිරීම් කටයුතු කොයි ආකාරයකින් සිද්ධ කරන්න කියන එක. බොහෝ විට මම දැක්ක දෙයක් තමයි ඉදිකිරීම් කටයුතු වලදී අපි දකින්නේ ගොඩක් වෙලාවට අපේ හිතේ තියෙන යම්කිසි චිත්‍රයක් ඒක බිත්ති වලින් ගඩ වලින් ඉදිකිරීමක් මිසක් අපි දකින්නේ නැහැ කොයි ආකාරයකටද මේ ඉදිකිරීම මගින් යම්කිසි ආපදාවක් සිදුවීමේ අවදානම කොයි ආකාරයේ වේවිද කියන එක අපි හිතන්නේ නැහැ. ඒ මත විශ්වවිද්‍යාලයක් විදියට ඒ දැනුවත්භාවය ජනතාවට ප්‍රජාවට ලබා දෙනවා නම් වැදගත් වෙනවා. ඒ වගේම කියන්න ඕනේ විශේෂයෙන්ම ගොවිතැන් කටයුතු විශේෂයෙන් මේ විශ්වවිද්‍යාලවලට බොහෝ විට සිද්ධ වෙලා ආපදාවක් තමයි නායම් ක්‍රියාවලිය. මම දකිනවා ගොඩක් වෙලාවට ඒ නායම් ක්‍රියාවලියට විය හැකි ස්ථානවල නිවාස තවදුරටත් ඉදි කරලා තියෙනවා. ඉදිකිරීම් කටයුතු දැන්ට සිදු කරනවා, ගොවිතැන් කටයුතු කරනවා. මේ වගේ දේවල් වලින් මේ ජනතාව ඉවත් කිරීම, ඒ සඳහා යම්කිසි දැනුවත්භාවයක් ලබා දීම විශ්වවිද්‍යාලයක් විදිහට වැදගත් වෙනවා. ඒ වගේම පර්යේෂණ කටයුතු කරත් එහෙම මේ ආපදා පිළිබඳ පර්යේෂණ ශ්‍රී ලංකාවේ තාම අඩුයි. තාම සුළු පිරිසක් තමයි සිද්ධ කරන්නේ පර්යේෂණ. විශ්වවිද්‍යාලයත් මම හිතන්නේ පර්යේෂණ කටයුතු සඳහා නැඹුරු වීම වැදගත් වෙනවා. මේ ප්‍රදේශය අවදානම් ප්‍රදේශයක් වුණා. ආපද සඳහා අවදානම් තියෙන ප්‍රදේශයක්. සංවේදී ප්‍රදේශයක්. ඒ ආශ්‍රිත
පර්යේෂණ සිදු කිරීම වඩා සුසු වෙනවා කියලා විශ්වාස කරනවා. හොඳයි අපි මේ කතා කරනකොට මේ කාරණාවන් පිළිබඳව ආචාර්යතුමනි විශේෂයෙන් ආපදාවකින් පසුව මේ ආපදාවට මුහුණ පාපු ඒ ජනතාවගේ මානසිකත්වය පිළිබඳව අපි තරමක් සංවේදී වන්නට ඕනි. තමන්ගේ නිවාස සහ තමන්ගේ සන්තකයේම විනාශ වෙච්ච පුද්ගලයෙකුගේ මානසික තත්ත්වය හරිම පහළ මට්ටමක තිබෙන්නේ. මේ කියන කාරණේ ගොඩනගන්නට උන්ගේ මානසික ශක්තිය ප්‍රවර්ධනය කරලා නැවත උන් තමන්ගේ සුපුරුදු ජීවිතයට අරගෙන එන්නට අපි රටක් විදිහට මොන වගේ වැඩපිළිවෙලක්ද තියෙන්නට ඕනි ඔවුන් නැවත මේ ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා. අර මම මුලින්ම කිව්වා වගේ ආපදා කළමනාකරණය තුළ එක දෙයක් තමයි ආපදා සඳහා සූදානම් වීම. ඒ කාරණා තමයි. බද ආපදා සඳහා සූදානම් වීම තමයි ඉතාම වැදගත් වෙන්නේ. මම නැවතත් කියන්නේ. මොකද ආපදාවක් වෙන්න කලින් අපි සූදානම් වෙලා තියෙනවා. ආපදාවෙන් කොහොමද මිදෙන්නේ කියන එක. අර කිව්වාගේ ආපදා සිදුවන ස්ථානවලින් ජනතාව ඉවත් කිරීම, වෙනත් ස්ථානවල පදිංචි කිරීම කටයුතු, ඉදිකිරීම කටයුතු සිදු කරන නම් ඒකට මාර්ග උපදේශ ලබා ගැනීම, ඒ වගේ දේවල් කියනවා. ඒතර ආපදාවක් සිදු වෙන ගාම අපි කරන දේ තමයි ඒ ආපදාවටපත් වෙච්ච අය ඒකෙන් මොදවා ගැනීම. අපි ඒ සඳහා පිහිට වෙන්න ඕනේ අයට. ඒදි තමයි මම දකින්නේ තර වගේ වෙනස් ස්ථානවල පදිංචි කිරීම, ඒ වෙනස් ස්ථානවලින් නිවාස සකසා දීම, ඒවයි කටයුතු, ඒ වගේම ආහාර පාන ලබා දීම, රෝගයක් තියෙන රෝගවලින් මුදවා ගැනීම, මේ වගේ දේවල් තමයි මූලිකවම අපි ආපදාව සිදු වෙච්ච විකසම කර යුතු දේවල්. ඒ වගේම ප්‍රකෘති තත්ත්වයට පත් කරනවා කියන එක යම්කිසි මුදල් වැය වෙන ක්‍රියාවලියක් අනිවාර්යයෙන්ම. මොකද ප්‍රකෘති තත්ත්වයට පත් කරනවා කියන්නේ මේ යටිතල පහසුකම් ආපෝ මුල් තත්ත්වයට පත් කරන්න ඕනේ. මිනිස් ජීවිත හානි වුණා නම් ඒ ජීවිතවලට මම දන්නේ වන්දි ගෙව්වයි කියලා ඒක ඒ මුල් තත්ත්වයට පත් වෙන්නේ නැහැ. ඒක මිනිස් ජීවිතයක තියෙන වටිනාකම ඊට වඩා ගොඩක් ඉහළයි. ඉතින් ඒ වගේ දේවල් කරනවා කියන විශාල මුදල් ප්‍රමාණයක් යනවා ඉන්ට්‍රා ස්වභාවය මත යටිතල පහසුකම් දිනු කිරීම. ඒ වගේ තවත් දෙයක් තමයි යාගේ සෞඛ්‍ය පහසුකම් වැඩි කරන්න ඕනේ. ඒ වගේ පුනරුත්ථාපන කටයුතු ඒ වගේ දේවල් සිද්ධ කරන්න ඕනේ. ඉතින් මේ වගේ දේවල් වලට විශාල මුදල් ප්‍රමාණයක් යෙද වෙනවා. දැන් රජයේ වාර්ෂිකව විශාල මුදල් ප්‍රමාණයක් මේ ආපදා කළමනාකරණය සඳහා යොදවලා තියෙනවා. හොඳයි ඔබ සඳහන් කර අවදානමට පෙර සූදානම් වීම තව වැදගත් කියලා. ජනමාධ්‍ය වලට සහ රජයට එවැගේම විශ්වවිද්‍යාල මේ වගේ ආයතන වලට ඔබ මොකක්ද ලබා දෙන පණිවිඩය විශේෂයෙන් මේ ආපදාවන්ට කලින් ජනතාව සූදානම් කිරීම සඳහා කුමක් කළ යුතුද විශේෂයෙන් මේ ජනමාධ්‍ය සහ සමයි ජනතාව සහ මේ රජය සහ අනෙක් පාර්ශ්ව අතර සම්බන්ධව ඇති කරන්නේ රජයට ලොකු වගකීමක් තිබෙනවා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්. ඔබ මොකක්ද හිතන්නේ මේ එවැගේම විශ්වවිද්‍යාලය කියන්නේත් බොහොම වැදගත් ආයතනයක් මේ සම්බන්ධ කතා බහ කරනකොට මේ උදවියගේ වටිනාකම සහ මේ උදවිය කුමක් කළ යුතුයි කියලා ඔබ ආචාර්යවරයෙකු විදිහට විශ්වාස කරන්නේ? මතන්නේ අර වගේ ආපදා සඳහා සූදානම් වීම, එහෙම නැත්නම් ආපදාවන් වැළැක්වීම සඳහා මම දන්නේ නිරන්තරයෙන්ම විශේෂයෙන්ම ජනමාධ්‍ය හරහා ජනමාධ්‍ය වේදීන්ගේ කාර්යභාරයක් වෙනවා ආපදාවන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම. ඒ මම දන්නේ ආපදාව සිදු වෙලා දවස් දෙකක් සතියක් යනකම් කතා නොකර කතා කරන වෙනුවට මේක දිගින් දිගටම මේ තද කතිකාවතක් කොල්ලා ගන්න ඕනේ. මේ වගේ ආපදාවන් සිදු වෙනවා. අපි දකිනවා සිගරට් වලින් දුම් වැටි වලින් සිදුවන යම් හානි පිළිබඳව පෙන්නනවා වගේම මේ වගේම මේ ආපදා මොනවාද මේ වගේ ස්ථානවල මේ ආපදාවන් සිද්ධ වෙනවා. මේ තැන්වල මේ කටයුතු නියැලෙන්න එපා. මේ නිසා මේ හානි සිද්ධ වෙන්න පුළුවන්. මේ පිළිබඳ යම්කිසි සංවේදීභාවයක් ඇති කරන්න ඕනේ. ඒ සංවේදීභාවය ඇති කිරීම තුළ ඒක ක්‍රමානුකූලව සිද්ධ වේවි ජනතාව ආපදා වලින් වැළැක්වීම සඳහා කටයුතු කරන්න එක. ඒක විශ්වවිද්‍යාලයේ මට්ටමිනුත් ඒ සිසු සිසුයන්ගේ දැනුම වර්ධනය කළා වුන් තුලින් සමාජයට ඒ පණිවිඩය ගෙනියනවා වගේම ජනමාධ්‍ය වලටත් විශාල කාර්යභාරයක් සිදු වෙනවා මේ ආපදා පිළිබඳව ජනතාව දැනුවත් කිරීම. ඔබ අධ්‍යාපනයේ තුල මේ ආපදා පිළිබඳ අපේ දරුවන් දැනුවත් කිරීම සඳහා විශේෂයෙන් පාසල් අධ්‍යාපනයේ තුර ලබා දීලා තියෙන ඉඩකඩ පිළිබඳව සන්තෝෂ වෙනවද? මම හිතන්නේ ඒක ප්‍රමාණවත් නැහැ කියන එකයි.
අපි දකිනවා අපි ගොඩක් වෙලාවට කතා කරන අපදාවක් සිද්ධ වෙනවා කියලා. මොකද හේතුවක් තමයි අපේ තියෙන මේ රටේ තියෙන ජනතාවකේ තියෙන මතයක් තියෙනවා මේ අපේ රට ආපදාවන් වලින් තොර රටක් කියලා. ඒ මතේ තමයි අපි කවදාවත් ඉන්නේ. නිසා තමයි අපි හැමතිස්සෙම කියන්නේ අපේ රටේ ජපානයේ වගේ හානි නැහැ, භූමිකම්පා නැහැ, ඒ වගේ දේවල් කියනවා. නමුත් ශ්‍රී ලංකාව තුලත් එක්තරා විදියක ආපදාවේ අවදානමක් තියෙනවා. ආපදා සඳහා අවදානමක් තියෙනවා. ඒ හේතුව තමයි රටේ තියෙන ශීඝ්‍ර සංවර්ධනයත් එක්ක සංකීර්ණ සමාජ රටාව තුල සිදුවන ආර්ථික සංවර්ධන ක්‍රියාවලියන් තුල මුදල් උපයීමේ ක්‍රියාවලියන් තුල මේ වගේ දේවල් වල මේ පරිසරය ගැන සැලකිල්ල ජනතාවගේ අවුම් වෙලා තියෙනවා. කෙටි කාලෙ විසඳුම් ගොඩක් වෙලාට හොයන්න බලන්නේ පරිසරයට වෙන හානිය ගැන දකින්නේ නැහැ. ඉතින් මේ වගේ දේවල් ගැන හිතන්න වෙනවා. මොකද මම අර කලින් කිව්වා වගේම ඇතැම් ස්වභාවික ආපදා තීව්‍ර තත්ත්වයට පත් කරනවා අපේ තියෙන මිනිස් ක්‍රියාකාරම් තුළින්. මම දැක්කා ඇඹිලිපිලි ප්‍රදේශයේම යම් කිසි කෙනෙක්ගේ බලපෑම මත යම් පිරිසකගේ බලපෑම මත කානුව හරස් කරලා නිවාස ඉදි කරලා තියෙනවා. මේ ජලයේ ගලා යන කානුව ගොඩ කරලා නිවාස ඉදි කරලා තියෙනවා. ඉතින් මේවා මම දකින්නදී මෙතන වෙන්නේ ගම් වතුරක් ඇති වෙන්නේ යම් කිසි කාලයක තුල. ඉතින් ඒ වගේ දේවල් ගැන අපේ තියෙන අපේ පිළිබඳ යොමු වීම අඩුවීමක් වෙලා තියෙනවා. ඉතින් නිසා අපි හිතන්න ඕන ආපදා වෙනත් රාජ්‍යයන්ට සාපේක්ෂව අපේ රටේ අඩු වෙන්න පුළුවන්. නමුත් අපේ රටෙත් ආපදා සිදුවීමේ ප්‍රවණතාවයක් යම්කිසි හැකියාවක් තියෙනවා කියන එක තේරුම් අරගෙන කටයුතු කරනවා. ඕනෑම තැනක ආපදාවක් සිදුවන්නට පුළුවන්. එසේ නොවේ කියා කියන්නට බෑ කියන කාරණාව සඳහන් කරන්නේ. ඒ වගේම අපි දකිනවා සමහර ලාවට මේ කුඹුරු ගොඩ කරනවා. ඒ වගේම පහත් වීම ගොඩ කරනවා. ඒ නිසා ඇතැම් වෙලාවට ගම් වතුරෙන් නෙවෙයි වැහි වතුරෙන් ජලයෙන් යට වෙන ප්‍රදේශ සහ ජීවිත හානියම් සිදු වෙනවා. මේ වගේ අපි අපේ කාරණාව පමණක් ආත්මාර්ථකාමීව කල්පනා කරමින් කටයුතු කරන නිසා ඇතිවන මේ තත්ත්ව පිළිබඳව ඔබට විද්වතෙක් විදිහට මොනවගේ හැඟීමක් තිබෙන්නේ? ඔව් අපි ගොඩක් වෙලාට මේ රටේ දකින්න මොකදයක් තමයි අපි ගොඩක් වෙලාට අපි සැලසුම් සකස් කරලා තියෙනවා. නැත්නම් විතර අපි සකස් කරනවා යම්කිසි කලාපනයක් අපි යම් ප්‍රදේශ සඳහා කලාපනයක් සකස් කරනවා. මේ කලාපනයේ මේ ප්‍රදේශයේ මේ විදියට වනාන්තර තියෙනවා. මේ ප්‍රදේශයේ පදිංචියෙන් කටයුතු සිදු වෙනවා. මේ ප්‍රදේශයේ මේ වගේ ඉදිකිරීම් කටයුතු සිදු වෙනවා. මේ වගේ දේවල් ගොඩක් වෙලාට සැලසුම් සකස් කරනවා, සිතියම් සකස් කරනවා. ගොඩක් වෙලාට ඒවා අර කිව්වා වගේ ඒවා රාක්කයක තමයි නතර වෙන්නේ. අපි ඒවා ක්‍රියාත්මක වීම ගොඩක් දුරට අඩු වෙනවා. ඒ නිසා තමයි අපි දකින්න ගොඩක් වෙලාට කුඹුරු ගොඩ කරනවා. අපි දකින්නේ නැහැ කුඹුරු ගොඩවීම තුල මෙතන වෙන ගම් වතුර උවදුරක් කොහොමද ගොඩවීම තුල මේ නගරයට සිදුවෙන ගම් වතුර කොහොමද කියලා අපි දකින්නේ නැහැ. ඒක ඒ වගේ හේතුන් නිසා මම කලින් කිව්වා වගේ අපිට ආපදාවක් නැහැ කියලා තමයි අපි කටයුතු කරන්නේ. ඉතින් අපි හැමතිස්සෙම අපේ තියෙන සංවර්ධන කටයුතු තුළදී අපි දකින්න ඕනේ මේ ආපදාවන් කොයි ආකාරයේ තියෙනවා කියන එක. විශේෂයෙන්ම සංවර්ධන ව්‍යාපාරවලදී අනිවාර්යයෙන්ම සලකන්න වෙනවා මේ තියෙන අවදානම කොච්චරද කියන එක සැලසුම් සකස් කිරීමේදී. ඒ අදාළ වාර්තා සකස් කිරීමේදී යම්කිසි ආපදාවක ඇති අවදානම කොපමණද ඒ අවදානම අවම කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියන එක දීර්ඝ වශයෙන් ඒ තියෙන සැලසුම් වල තිබිය යුතුයි කියලා විශ්වාස කරනවා. දැන්ට ඒවා යම්කිසි මම පරිසර පිළිබඳ කටයුතු කරන නිලධාරියෙක් එහෙම නැත්නම් නියෝජිතෙක් විදිහට මම දකිනවා ඒ වගේ ගොඩක් වෙලාට මේ ආපදාවන්ට තියෙන අවදානම කොච්චරද කියන එක තක්සේරු කිරීම යම් වාර්තාව තුළ ඉතාම ස්වල්ප වශයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. හොඳයි අපි මේ පිළිබඳව කතා කරනකොට මම කැමති ඔබතුමන්ගෙන් දැනගන්න දැන් ගෝලීය දේශගුණික රටාව වෙනස්කම් පිළිබඳව අපි නිරන්තර කතා බහ කරන විශේෂයෙන් මේ පෘථිවියේ උෂ්ණත්වය ඉහළ යාම මේ වගේ විවිධ කාරණාවන් මේවා කොහොමද අපේ දේශගුණික විපර්යාස තුලින් අපේ ස්වභාවික ආපදා වලට මේවා සම්බන්ධ වෙන්නේ කොහොමද කියන කාරණේ මම කැමති ඔබතුමන්ගෙන් දැනගන්න. මම දන්නේ ඒක පුළුල් විදියට කතා කළ යුතු දෙයක්. අනිවාර්යයෙන්ම දැන් ලෝකයේ අනිත් රටවල් ගත්තොත් එහෙම සැලකලා බැලුවොත් එහෙම ශ්‍රී ලංකාවෙන් පරිසරයට සිදුවෙන හානිය නොගිනිය හැකි ප්‍රමාණයක්.
අපි ලෝකයේ අනිත් රටවල් එක අනිත් සංවර්ධිත රටවල් එක බැලුවොත් එහෙම ඉතින් අනික අතට මේ රටවල් තමයි මම හිතන්නේ මේ වගේ දුප්පත් රටවල් මේ වගේ රටවල් තමයි එහෙම නැත්නම් මේ දිනුවීමේ පවතින මේ රටවල් ටික තමයි කැලෑවන් ආරක්ෂා කරගෙන අර තියෙන කාබන් සිංක් එකක් විදියට කාබන් සංචායකයක් සංචිතව ඒ කියන්නේ සංචිත කිරීම සඳහා ඒ වනාන්තර ප්‍රජාවක් පවත්වාගෙන තියෙන රටවල්. ඉතින් ලෝකේ කොතන යම්කිසි තැනක පිටවන කාබන් ඩයොක්සයිඩ් වල ප්‍රමාණය ශ්‍රී ලංකාවටත් බලපානවා. ඒක ගෝලීය වශයෙන් අපි ඒකයි කතා කරන්නේ ගෝලීය වශයෙන් තමයි උෂ්ණත්වය ඉහළ යන්නේ. ඒ බලපෑම ශ්‍රී ලංකාවටත් අනිවාර්යයෙන්ම එනවා. ඒක මේ මිදෙන්න බෑ හැකියාවක් නැහැ. හොඳයි ස්වභාවික ආපදා වෙනුවෙන් අපේ මට්ටමේදී අපිට කළ හැකි දේ තමයි මම හිතන්නේ ආචාර්යතුමනි අපිට කළ හැකිව තිබෙන්නේ. දැන් අපි එක්තරා විදිහක මේ සුළං තත්වයේ අපේ ජීවිතවලට බලපෑම් ඇති කරන තත්වයට පත්වලා තිබෙනවා. ඔබ පුන පුනා සඳහන් කර ආකාරයට ශ්‍රී ලංකාව කියන්නේ දැන් ස්වභාවික ආපදා වලින් විනිර්මුක්ත කලාපයක් නොවේ. දැන් විශේෂයෙන් බදුල්ල ප්‍රදේශයේ සහ මේ අනෙක් ප්‍රදේශයන්හි විවතර පත්වලා ඉන්න ජනතාව වෙනුවෙන් ඔබට දෙන්න පුළුවන් පණිවිඩය මොකක්ද? ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් ඔවුන්ට නැවත ගොඩනගෙන්නට සහ අපි වහගෙන ඉන්න ආදරණීය ශ්‍රාවකීන්ටත් මේ ස්වභාවික ආපදා වෙනුවෙන් නැවත සැකසෙන්නට සහ උන්ගේ මනස සකස් කරගන්නට ඔබට මේ වැඩසටහනේ අවසානයේදී ලබා දෙන්න පුළුවන් පණිවිඩය මොකක්ද? මම දකින සාමාන්‍ය දෙයක් තමයි ශ්‍රී ලාංකිකයෝ වගේ අපිට විශේෂ ශාල ශක්තියක් තියෙනවා. යම්කිසි අභියෝග වලට මුහුණ දෙන්න. මේ වගේ ආපදාවන් ඇති වෙනවා කියන එක දේවල් සිද්ධ වෙනවා. ඉතින් අපි දැනගන්න ඕනේ අපදාව දැන් සිදු වුණා. එතෙන් පටන් කොහොමද අපේ ජීවිතේ නැවත වරක් සකස් කරගන්නේ කියන එක. ඒකම අපදාවන් අවම කර ගැනීම සඳහා අපේ තියෙන ක්‍රියාකාරකම් සකස් කරගත යුතුයි. ඒ තමයි විශේෂ වැදගත් වෙන්නේ. ඒ වගේම අපි දකිනවා යම්කිසි ස්ථානයක නිවාසයකට හානියක් සිද්ධ වුණා යම් දේවල් සිද්ධ වෙනවා අපි දැනගන්න ඕනේ. නිවාසය කොහොමද සකස් කරගන්න ඕනේ මේ වගේ ආපදාවකට මුහුණ දෙන ආකාරයට. යම් කිසි ස්ථානයක ඒ වගේ තැනක තමන්ට හැකියාවක් තියෙනවා ඒ තැන් ඉවත් වීම වැදගත් වෙනවා. මට කියන්න බෑ ඉඩකඩම් බොහොම සීමා සහිතයි. දීපලත් ඇරලා යන්න කියලා කියන්න බෑ. ඉතින් අපි ආපදාවන්ට ගැළපෙන ආකාරයට ආපදාවන්ට මුහුණ දෙන ආකාරයට අපේ තියෙන ඉදිකිරීම් කටයුතු අපේ තියෙන ගොවිතැන් කටයුතු ඒ වගේ දේවල් අපි සිද්ධ කරන්න ඕනේ කියලා තමයි මගේ මතය තියෙන්නේ. අද අපි කතා කර විශේෂයෙන් මේ ඌව පළාතේ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයන් වල මේ සොළඟින් විපතරපත් වෙච්ච ඔබව වගේම මේ ස්වභාවික ආපදා පිළිබඳව අවදීන් ඉන්නට ඕනි ඔබ හැමම දැනුවත් කරන්න ගොවියර්ණයේදී අද අපි මේ හෝරාවක ගුවන් කාලය කැප කරේ. ඒ නිසා විශේෂයෙන්ම අපි ඔබට අවධාරණය කරන කාරණාව තමයි දැන් ශ්‍රී ලංකාව කියන්නේ ස්වභාවික ආපදා විය නොහැකි කලාපයක් නොවේ. ඒ නිසා ඉදිරියේදීත් මේ කාරණාවන් පිළිබඳව සංවේදී වෙන්න විශේෂයෙන් ඔබට මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන රාජ්‍ය ආයතන වලට එමත් නැත්නම් පර්යේෂණ කණ්ඩායම් එක්ක එකතු වෙලා ඔබේ සහ ඔබේ පරම්පරාවේ අනාගතය වෙනුවෙන් වඩා කල්පනාකාරීව කටයුතු කරන්න කියන ඉල්ලීම අපි ඔබට කරන්න කැමැති. ඒ නිසා විශේෂයෙන් මාධ්‍ය එක්කත් සම්බන්ධ වෙලා මේ පිළිබඳව දැනුවත් වෙන්න සහ ඔබේ ඥාතීන්ගේ අපේ ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත ආරක්ෂා කරගන්න කටයුතු කරන්න කියන ඉල්ලීම අපි ඔබෙන් කරන්න කැමැති. ඔබ සැමටම විශේෂයෙන්ම මේ ස්වභාවික ආපදාවලට මුහුණ දීපු ඔබට ඉක්මනින් නැගී සිටින්නට මානසික ශක්තිය අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ශ්‍රී ලාංකික විදිහට අපිට හැමදාමත් හැකියාවක් තිබෙනවා හැම ගැටලුවකින්ම නැවත තිබුණාටත් වඩා ශක්තිමත්ව නැගී සිටින්න. ඒ ශක්තිය අපි ඔබට ගොවියරෙන් ප්‍රාර්ථනා කරමින් ගොවියරෙන් අද සමුගන්න සූදානම්. ඉතින් අද ආපදා කළමනාකරණය පිළිබඳව අපි මේ සුළඟින් වෙච්ච මේ හානියත් එක්ක එකතු කරලා අපි කතා බහ කරේ. අපිත් එක්ක මේ කතා බහට එකතු වුණේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම පාරිසරික විද්‍යාඥයෙකු විදිහටත් අපිට එක් පැත්තක උගේ ලක්ෂණ හඳුනා ගන්න හැකියාවක් තිබෙනවා. වර්තමානයේ ශ්‍රී ලංකා සබරගම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යාපනයේ වර්තමාන පීඨාධිපතිතුමන් ආචාර්ය වසන්ත රත්නායක මහත්තයා ඔබතුමන්ට බෙහෙවින් ස්තුතියි වැඩ රාජකාරී මැද්දේ අපේ මේ කතිකාව වෙනුවෙන් අපිත් එක්ක එකතු වීම පිළිබඳව. බොහොම ස්තුතියි. එවනම් අපි ඔබට සියලු ශක්තිය ප්‍රාර්ථනා කරමින් අදත් ගොවියරෙන් සමුගන්න සූදානම්. අද ගොවියරණ මෙහෙම ඔබ වෙත අරගෙන එද්දී අපට නිෂ්පාදන
ලබා දෙමින් රැඳී සිටියේ ලසන්ද දෙසිල්වා මහත්මයාත් එක්ක සමින්ද කිස්සරේ කොණරත්න මහත්මයා. එවැගේම මේ වැඩසටහන බෙහෙම ඔබ වෙත අරගෙන එනකොට මගෙත් එක්ක තාක්ෂණික දායකත්වය ලබා දෙමින් රැඳී සිටියේ හිතවත් මිත්‍රයා අනුර කොණරත්න හිතවතා. මම ඔබේ ලෙන්ගතු මිත්‍රයා පැතුම් බුද්ධි ක්ලිනිකේ අපි ඔබට යහපත් හෙටක් සහ ප්‍රාර්ථනා පිරුණු හෙටක් ප්‍රාර්ථනා කරමින් සියලු ජවය සහ ශක්තිය ප්‍රාර්ථනා කරමින් ලබන සතියේ හැමෙන බලාපොරොත්තු වෙන ගොබේරන් සම්කන්වා ඔබට සෝදායි සුන්දර සතියක් වේවා. ඉපිද මැරේ යලි ඉපිදේ නොතිර සසර සාගරේ නොතිර සසර සාගරේ අතරතුරේ නොමැරි මැරේ දසදහස් වරේ නිසල නැතේ සසල වෙතේ නොතිර සසර සාගරේ කුමන නැටුම් කෙලි කවට සිනාදා කුමන නැටුම් කෙලි කවට සිනාදා මරුට නොමැත කිසි විටකදී බාරා ඔබට නොදන්වා මරු මෙහියාදා යන්නට සිදුවන්නේ ඉන්නට බැරිවන්නේ නොතිර සසර සාගරේ ඉපිද මැරේ යලි ඉපිදේ නොතිර සසර සාගරේ නොතිර සසර සාගරේ කුණු කය නිසරුයි නැත පවතින්නේ කළ හොඳ පමණයි මෙලොව රැඳෙන්නේ නැති බැරිකම ලෙඩ දුක ඇතිවන්නේ අපටයි මිනිසුනේ ඇයි එය නොසිතන්නේ නොතිර සසර සාගරේ ඉපිද මැරේ යලි ඉපිදේ නොතිර සසර සාගරේ නොතිර සසර සාගරේ රන්කෙත් අස්වත්තන ගුවන් විදුලි අරුණැල්ල කොවි අරණ සෑම බදාදා දිනකම උදෑසන 9:30ට ඌ ගුවන් විදුලියෙන්